හැම දෙනා සමගම අපේ භාග්‍යවතුන් වහන්සේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේව ගෞරවයෙන් නමස්කාර කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැමදිනම මා කිව්වායින් පසුව අදහස් මෙනෙහි කරමින් ශබ්ද නගලා මා කිව්වාට පසුව කියන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටි සංවිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සංවිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානං බුද්ධ ඥානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් ඊටාම වැදගත් මොහොතක ගත කරනවා කියලා සතුටු වෙන්න. පින්වතුන් මේ ගත කරන හැම තප්පරයක්ම ආයෙ නැවත හම්බ වෙන්නේ නැහැ. මේ හැම මොහොතක්ම ඊටාම විශිෂ්ට සහ අලුත් මොහොතක් අපිට. අපේ ජීවිතේ අපි මොහොතින් මොහොත මරණයටපත් වෙනවා. මරණයට සමීප වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇයි අපි ඉක්මනට මරණයටපත් වෙන්නේ, දුක් විඳින්නේ? මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ මහත් වූ ප්‍රතිභාවයක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මයේ සහ ප්‍රතිපත්ති ප්‍රතිපදාව ඔයත්තන්ට කරුණු දෙකක් සත්‍ය වශයෙන්ම ලබා දෙනවා. ඒ කරුණු දෙක තමයි මිනිසුන්ගේ ආයුෂ පිරිහුනේ ඇයි? මිනිසුන්ගේ ආයුෂ පිරිහුනේ ඇයි? අඩුුනේ ඇයි? ගුණ ධර්ම නැති වෙච්ච හින්දා. ඉතින් ඔය ඇත්තෝ ගුණ ධර්ම පුරනවා නම් ඔය ඇත්තන්ට මොකද වෙන්නේ? දීර්ඝායුෂ ලැබෙනවා. ඒ නිසා බලන්න මේකේ තියෙන ලොකු හරය. දෙවැනි එක තමයි ගුණ ධර්ම පිරිහෙනකොට කය මනස පිරිහෙනවා. එතකොට වෙන්නේ මොකද? හැමදාම ලෙඩේ. හැමදාම අසනීපය. එතකොට මොකක්ද ඒකට දීපු වචනේ ධර්මයේ? දුක. ඔය තමයි දුක. මේක අවබෝධ කර ගැනීම තුළින් මොකද්ද වෙන්නේ? පුදුමාකාර සතුටක්, සැපතක් ලැබෙනවා. ඉතින් ඇයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සැප විඳින්න පුළුවන්කම තියෙද්දි, සතුටින් නිරෝගීව බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපේ ජීවිතේ අපි බොහෝ අනතුරකට, දුකකට පත් කරගන්න. එතකොට මේකට අවශ්‍ය කරන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න එක. අනිත් පැත්තොත් මේක තේරුම් ගත්තා නම් මම අවබෝධය කියන එක මම මගේ සිල් ගුණ ධර්ම රැකීම තුළින් මේ මනුස්ස ජීවිතේ මම හිතනවටත් වඩා අධික කාලයක් මට ජීවත් වෙන්න පුළුවන්. මම නිරෝගීව ඉන්නවා කියලා. ඒක තෘෂ්ණාවක් නෙමෙයි. මොකද මේ ලැබිච්ච අවස්ථාවෙන් දුර්ලභ මනුස්ස ජීවිතයෙන් මහත් වූ ප්‍රතිලාභයක් අපිට සලස ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධය තියෙනවා නම් අපිට අදිෂ්ඨානයක් එනවා, උත්සාහයක් එනවා, වීරියක් එනවා. ඒ දේ අපි ගොඩ නගා ගන්නට ඕනි කියලා. ඒකයි අවශ්‍ය කරන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රය ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින විශිෂ්ට දේශනාව. මේ අවබෝධය, මේකට අපි තව වචනයක් කියනවා හරි දැක්ම. නිවැරදි සිහිය පිහිටුවාගත් අපිට අවශ්‍ය කරන හැම සම්පත්තියක්ම අපිට ලැබෙනවා. අපි අඳුරෙන් එළියට යනවා. අපි සැපයටපත් වෙනවා. අපේ ජීවිතේ පුදුමාකාර සැනසෙල්ලක් ගොඩ නැගෙනවා. සාමාන්‍ය මිනිසුන් හැටියට අපි කරුණු තුනක් කරනවා. මොනවාද මේ කරුණු තුන? නෑ, සාමාන්‍ය අපේ ස්වභාවය ඔය ජීවත් වෙන අතරේ
අපි කරුණු තුනක් නිතරම කරනවා ඉඳගෙන. නෑ මම අහන්නේ මේ ධර්මයේ සම්බන්ධව නෙමෙයි අපේ පැවැත්ම සම්බන්ධව. අපි හුස්ම ගන්නවා. ඒක පළවෙනි එක. හුස්ම නොගත්තොත් ඉන්න බෑනේ නේද? ඔව්. සමහරව කතා කරන්නේ නෑ මං කියන්නේ මේ මොහොතේ කරන කරුණු තුනක්. නෑ සමහරව අහන් ඉන්නේ නෑ සමහරව වෙන ලෝකවල. සතිය. ඔව් සිතනවා. දැන් දෙකක් කිව්වා. අපි හුස්ම ගන්නවා. අපි හිතනවා දෙකක් හරි. අන්න හරි. ඒජින් අපි වයසට යනවා. බලනවා කියලා කිව්ව සමහරව බලන්නේ සමහරව ආග බලාගෙන ඉන්නවා. ඉතින් ඔය තුන තමයි කොමන්ලි පොදුවේ අපි කරන කරුණු තුන. මොනවද? අපි හුස්ම ගන්නවා. අපි හිතනවා. අපි වයසට යනවා. ඔව් අපි මේ හැම මොහොතකදීම වයසට යනවා. එතකොට මේ හුස්ම ගන්න එක අපි කියනවා මේ සාමාන්‍ය හුස්ම ගැනීම අසාමාන්‍ය හුස්ම ගැනීම. normal breathing abnormal breathing කියලා අපි දෙකක් කියනවා. දැන් හුස්ම ගන්න එක සමහර වෙලාවට අපි පැය 24ෙම කරනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට අපි ඒක දාන්නේ නැහැ. ඒකට කියන abnormal breathing. අසාමාන්‍යයෙන් හුස්ම ගන්නවා අපි. නමුත් ඒක සිද්ධ වෙනවා. අපි හුස්ම ගන්නවා සතියෙන්. එතකොට ඒකට අපි කියන සාමාන්‍ය හුස්ම ගැනීම. මෙන්න මේ සාමාන්‍ය හුස්ම ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවබෝධය කරා ගමන් කරනවා කියලා. සතිය පිහිටුවනවා අපිට හොඳ දෘෂ්ටියක් ඇති කරනවා සම්මා දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඉතින් අන්නේ දේශනාව තමයි අපි මේ සම්මා දිට්ඨිය තුලින් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ අංගුත්තර සූත්‍රයේදී දේශනා කරනවා මේ උදාවන අරුණැල්ල දවස උදාවන අරුණැල්ල හිරු එළිය අපිට හිරු ගැන අවබෝධයක් ඇති කරලා දෙනවා. ඒ වගේම දවසක් ආලෝකය කරා ගමන් කරවන්නට අපිට හේතු වෙනවා කියලා. මෙන්න මේ අංගුත්තර නිකායේ දේශනාවේ සඳහන් වෙන අරුණැල්ල උදෑසන වගේ තමයි සම්මාදිට්ඨිය. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ හරි දැකීම තමයි ආරම්භය අරුණෝදය. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති කරගත්තාම ඒකෙන් මොකද වෙන්නේ? අනර කලින් කියපු දෙවනි කාරණාව අපේ ගොඩ නැගෙනවා. මොකක්ද දෙවනි කාරණාව? සිතන එක. ඒක පිරිසිදු වෙනවා. සම්මාදිට්ඨියෙන් මොකද වෙන්නේ? සම්මා සංකප්ප ඇති වෙනවා. සම්මා සංකප්පේ මොකද වෙන්නේ? අපේ යහපත් වචන පාවිච්චි කරන්න පුරුදු වෙනවා. නූතන මනෝවිද්‍යාවේ නූතන ඇඩ්වාන්ස්මන්ට් එක තමයි NLP කියන එක. NLP කියලා කියන්නේ නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින්. නියුරෝ කියලා කියන්නේ අපේ ෆීල්ඩ් ඔෆ් එනර්ජි. ඒක ධර්මානුකූලව කියනවා නම් fourfold elements. ඒ අපේ ශක්තිය. ඕක තමයි නාම රූප දෙක. එතකොට ලින්ග්විස්ටික් කියලා කියන්නේ මේ අපේ කොමියුනිකේෂන් එක. වචනේ කියන්නේ හරි බලගත් දෙයක්. අපි කතා කරන්නට ඕනේ. අපි දැනගන්නට ඕනේ අපි කොතනින්ද කතාව නතර කරන්නේ. අපි දැනගන්න ඕන මොන දේද අපි කතා කරන්නේ. අපි දැනගන්නට ඕනේ මොන දෙයකින්ද යහපතක් Tamanටත් අනුන්ටත් වෙන්නේ. මොන දෙයකින්ද අයහපතක් සිද්ධ වෙන්නේ. එතනදී අපි වචනේ පිරිසිදු කරගන්නට ඕනේ. එතකොට මේ වචනය සම්මා වාචා වෙන්නේ අර සිතිවිලි පිරිසිදු වුණොත්. මේක හරි වැදගත්. හොඳට තේරුම් ගන්න.
මේ සම්මාදිට්ඨි සූත්‍රය හරි ගැඹුරු සූත්‍රයක්. මම ඔක්කොම විස්තරාන්තරව කියනවා නම් අඩු වශයෙන් පැය දෙකක්වත් ඕනේ. නමුත් මම එච්චර වෙලා ගන්නෙ නැහැ. දැන් හිතන්න දැන් මේ අපි කියනවානේ මනෝපුප්පං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා. අපේ මනස තමයි හැම දෙයකම ප්‍රමුඛ වෙන්නේ. දැන් හිත සිතිවිලි පිරිසිදු වුණාම අපේ වචන පිරිසිදු වෙනවා. ඉතිරි ටිකත් මම කියන්නම් මොකද වෙන්නේ කියලා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක දකින්න ඕනේ අපි. මේක දැක්කොත් තමයි ආසාව ඇති වෙන්නේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා. එතකොට පින්නතුන් කවදාවත් අතරමං වෙන්නේ නැහැ. අසරණ වෙන්නේ නැහැ. ඔයත් සතර අපායකටපත් වෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම සුගතිගාමි වෙනවා. ඒකාන්ත වශයෙන්ම සංසාරේ නිර්වාණය කරාම ගමන් කරනවා. ඒ නිසා මේක අත්හරින්න එපා. අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේක දකින්නවාම කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. එතකොට මේ සිතවිලි දැන් හිතන්න කාට හරි මෙතන ඉන්න කෙනෙකුට නැගිටලා යන්න ඕනේ. නැගිටලා යන්න ඕනේ කියලා හිතලා කකුල් දෙක කවද කොයි වෙලාවකරි නැගිටලා යනකම් බලන් හිටොත් නැගිටලා යනවද? නෑ. සිත මොටිවේට් කරන්න ඕනේ කකුල් දෙකට නැගිටලා යන්න. ඒක තමයි මේ කියන්නේ. මේ අපේ මේ සිතිවිලි පිරිසිදු වෙනකොට අපේ ඊළඟ ප්‍රතිඵල ඔක්කොම පිරිසිදු වෙනවා. සිත තමයි මූලික වෙන්නේ. හිතන්න දැන් මේක තව පැත්තකින් දකින්න ඕනේ. මේ සම්මා දිට්ඨිය වැදගත්කම මම මේ ප්‍රායෝගික පැත්තෙන් කියන්න උත්සාහ කරන්නේ. ඔය ඇත්තෝ ගෙදර යනවා. ගෙදර යනකොට ඒ ගෙදර යතුරක් අතේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒ යතුරෙන් දොර ඇරගෙන ඔය ඇත්තට යන්න පුළුවන් කියලා ඇතුළට. ඒ පිළිගැනීම තියෙනවනේ ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් මගේ අතේ යතුර තියෙනවා මට මේ යතුර දැම්මම දොර ඇරෙනවා. මට ගිය යතුරට යන්න පුළුවන් මගේ ප්‍රශ්නයක් නැහැ කියලා කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒකට විද්‍යාවේ කියන හයිපොතෙසිස් උපන්‍යාසයක් ඇති කරගන්නවා කියලා. දැන් මේකම තමයි සම්මාදිට්ඨියෙන් ඇති කරගන්නේ මූලික අරුණෝදයේදී. සම්මාදිට්ඨියෙන් අපි ඇති කරගන්නේ අපි ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා තුනුරුවන් කෙරෙහි. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය මේක දියුණු වෙලා යන්නේ නැහැ. අපි අතේ යතුර තියෙනවා අපි දන්නවා අර දොර තියෙනවා අපිට ওই දොර අරගෙන යන්න පුළුවන් කියලා අපි තුල උපන්‍යාසයක් තියෙනවා හයිපොතෙසිස් එකක් තියෙනවා පරිකල්පනයක් තියෙනවා. එතකොට අපි ඒක අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්න මේ යහපත් සිතිවිලි සමුදාය තියෙන්නට ඕනේ. ඒක තමයි අපිව අතෙන්ට ගෙනියන්නේ. දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? කරුණු තුනක් තියෙනකන් අපේ ජීවිතේ තියෙනවා. මොකද්ද කරුණු තුන? ආයු උස්මාජ විඥාන. උණුසුමයි විඥානය. ඕක තුන නැත්තම් we are dead. එතකොට දැන් සම්මා වාචා මොකද මේ කාලයක් ප්‍රශ්න හින්දා එතකොට සම්මා වාචා ඇති වෙනකොට මොකද වෙන්නේ? අපේ කටයුතු යහපත් වෙනවා. ඒ කියන්නේ මේ යහපත් වචන තමයි යහපත් කටයුතු වලට හේතු වෙන්නේ. යහපත් කටයුතු වෙනකොට මොකද වෙන්නේ? අපේ ජීවිතය යහපත් වෙනවා සම්මා ආජීව. යහපත් වූ ජීවිතයක් ගොඩ නැගෙනවා. එතකොට යහපත් වූ ජීවිතයක් ගත කරන කෙනාට මේ සම්මා දිට්ඨියේ තියෙන බලය මම මේ පින්නතුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. යහපත් ජීවිතයක් කෙනෙකුට පුදුමාකාර ශක්තියක් හිතට එනවා, ධෛර්යයක් එනවා. මේකට කියනවා සම්මා වායාම කියලා. මේ සම්මා වායාම ටිකක් දැනගන්න එක හොඳයි. අපි උත්සාහය ඇති කරගන්නවා. මේ උත්සාහයේ ප්‍රභේද දෙකක් තියෙනවා. සමහරව පළවෙනි දවසේ සිල් ගන්න එනවා. ඊට පස්සේ ආයෙත් ජීවිතයට එන්නේ. ඒකට කියන්නේ වායාම තිබුණා ඒක ඉවරයි. මේකට කියන්නේ මේ උදයබ්බය වීරිය පටන් ගත්ත වීරිය අවසානයේ Taman යම්කිසි දෙයක් සම්පූර්ණ කරගන්නකම් පවත්වාගෙන යන වීරිය තමයි සම්මා වායාම කියලා කියන්නේ. දැන් පටන් ගන්නවා මගදී අතහැරලා දාන්නේ අදිෂ්ඨානශීලීව දිගටම ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා ඒක කල්මිනේට් කරගන්නවා සම්පූර්ණ කරගන්නවා. සම්මා වායාම.
ධර්මයේ විවිධ විග්‍රහයන් තියෙනවා. සාමාන්‍ය විග්‍රහයම ඇත්ත දන්නවා මොකද්ද සම්මා වායාම කියලා කියන්නේ නූපන් කුසල් උපදවන්න දක්වන උස. මම මේ දැන් ඒව දන්නවනේ. මම මේ නොදන්න පැති කියන්න හදන්නේ. ඔව්. සම්මා වායාම. ඔව්. එතකොට මේ සම්මා යහපත් වායාමයෙන් පස්සේ මොකද වෙන්නේ? සම්මා වායාමයෙන් අපිට උදව් වෙනවා සතිය දියුණු කරගන්න. සිහිය පවත්වාගෙන යන්න. සිහිය නැත්තම් කිසි දෙයක් කරන්න බෑනේ. සිහිය නැති වෙනකොට මොකද වෙන්නේ? අපි ඔහේ හැසිරෙන්න පටන් ගන්නවා. කතා බහ කර කර ඉන්නවා, විහිළු කරනවා, කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ, සතුටු කර ගන්නවා. අන්තිමට මිතුරොත් හදා ගන්නවා, හතුරොත් හදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. අපි දකින්නේ අර බාහිර වශයෙන් පිරිහීම හෝ බාහිර වශයෙන් ඇති වෙන ප්‍රශ්න ටික විතරයි. අභ්‍යන්තර වශයෙන් පුදුමාකාර පසුබැසීමකට, ප්‍රමාදයකට, අප්‍රමාදය නැතිවීමකටපත් වෙනවා. සම්මා සතිය කියන එක හරි වටිනවා. එතකොට මේ සම්මා සතිය අපි දියුණු කරගත්තාම අපිට ඇති වෙන්නේ මොකද්ද? සම්මා සමාධිය ඇති වෙනවා. බලන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොන තරම් ලස්සනයිද? එතකොට සම්මා සමාධියක් තියෙන හිතක විතරමයි ප්‍රඥාව ඇති වෙන්නේ. නැත්තම් ප්‍රඥාව ඔයත්තුන්ට ලැබෙන්නේ නැහැ. දැන් භාවනාව කියලා කියන්නේ සමාධිය ගොඩනගන පිළිවෙත. භාවනාවෙන්ම පමණයි ප්‍රඥාව සැලසෙන්නේ. සතිය දියුණු නැති සිතක නොලෙජිබල් වෙන්න පුළුවන්, ඥාණය ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ වුණාට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව කියලා කියන්නේ අපි මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින නුවණට. එතකොට මේ ප්‍රඥාව ඇති වුණාම අපිට ඇති වෙන්නේ මොකද්ද? සම්මා ඥානය ඇති වෙනවා. සම්මා ඥානය අපිට ඇති වෙනවා. සම්මා ඥානය තුලින් අපිට මොකද්ද ලැබෙන්නේ? සම්මා විමුක්තිය ලැබෙනවා. ඉතින් ඕකනේ අපිට ඕනේ කරන්නේ නේද? මේක අපි දන්නවනේ. ඇයි මේක අපේ ජීවිතේ තාමත් හරියන්නේ නැත්තේ? මේවා පිළිවෙලට පැහැදිලිව අපි දකින්නේ සම්මා දිට්ඨිය අපිට නැතිකම. එතකොට මේ සම්මා දිට්ඨි සූත්‍රය කොහෙද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ 9 වෙනි සූත්‍රය තමයි සම්මා දිට්ඨි සූත්‍රය කියලා කියන්නේ. මේ සම්මා දිට්ඨි සූත්‍රයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී මේ දේශනාව කළේ සරියුත් මහරහතන් වහන්සේ විසින්. පින්නතුන් දන්නවා සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වෙච්ච භික්ෂූන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය දැනීම බුදුහාමුදුරන්ට පමණයි දෙවෙනි වෙන්නේ. එනිසා බොහොම ගැඹුරු ඒ වගේම වාසනාවන්ත සූත්‍රයක් අපිට ගොඩාක් කරුණු පැහැදිලි කරන සූත්‍රයක් මේ සම්මා දිට්ඨි සූත්‍රය කියලා කියන්නේ. විශේෂයෙන්ම සම්මා දිට්ඨිය අපි කියනවා හරි දැකීම. කොටස් 4කට අපිට විග්‍රහ කරන්න පුළුවන්. දැන් අපි දන්නවා සම්මා දිට්ඨි සූත්‍රයේට ලියපු අට කතාව. ඒ අට කතාව කියලා කියන්නේ ඒක විග්‍රහ කරන සූත්‍රේ විග්‍රහ කරන ලියපු තවත් ලේඛනයක්. ඒක ලිව්වේ ආචාර්ය බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ. ඒකට අපි කියනවා පපංච සූදනී කියලා. ඒ අට කතාවක් විග්‍රහ කරන තවත් ලේඛනයක් කළා ටීකාව කියලා. ඒක කලේ ආචාර්ය ධම්මපාල කියන ස්වාමින් වහන්සේ. ඔය තුන ආශ්‍රයෙන් තමයි මුල් එක ප්‍රධාන දේශනාව අට කතාව පපංච සූදනී කියන ග්‍රන්ථය. ඊළඟට ධම්මපාල හාමුදුරුවෝ රචනා කරපු ටීකාව. ඔය තුන ආශ්‍රයෙන් තමයි අපි මේ සම්මා දිට්ඨි සූත්‍රය විග්‍රහ කරගන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේ ප්‍රභේද කිහිපයක් තියෙනවා. පළවෙනි සම්මා දිට්ඨිය ප්‍රභේද තමයි මූලික ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. තුනුරුවන් කෙරෙහි අචල භක්තියක් ඇති කරගන්නවා. අපි මේක සාමාන්‍ය විදියට කියනවා කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. තුනුරුවන් විශ්වාස කරනවා.
දෙමව්පියන්ට සලකන එක ගැන විශ්වාස කරනවා, මවක් ඉන්නවා, පියක් ඉන්නවා කියලා විශ්වාස කරනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔය විදිහේ මූලික කොටසකුත් තියෙනවා. දෙවැනි එක තමයි ඒක ලෝකෝත්තර. මේ ලෞකික සම්මාදිට්ඨිය. දෙවැනි අංශය තමයි ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර පැත්ත කියලා කියන්නේ විදර්ශනාව තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය මනාව දැකලා හේතුඵල ධර්මතාවයන් දැකලා ආශ්‍රවයන් ප්‍රහීන කරලා විමුක්තිය සලසා ගන්න කොටසට අපි කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ අට කතාවේ අටුවාවේ තව පැත්තක් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන පළවෙනි ප්‍රභේදය. මොකක්ද ඒකට කියන්නේ? සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. දෙවැනි එක තමයි සත්‍ය පටිවේද සම්මාදිට්ඨිය. දැන් සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන අපේ ජීවිතයේ තියෙන ස්වභාවය සත්‍ය වශයෙන් දකින්න එක. සාමාන්‍ය දේ සාමාන්‍ය විදියට තේරුම් ගන්න එක. අර මා මුලින් සඳහන් කරා වගේ තෙරුවන් ගැන විශ්වාසයක්, තෙරුවන් යහපත් හැටියට දකින්න එක. මේ තුලින් තමයි අපි ප්‍රඥාව කරා ගෙනියන්නේ. නැත්තම් අපිට ප්‍රඥාව කරා ගමන් කරන්න බෑ. මේ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය අපි මුලින් පිළිටනවා. ඒක ප්‍රඥාව කරා අපිව ගමන් කරනවා. ඒකට අපි කියනවා සත්‍ය පටිවේද සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ විදර්ශනාව තුලින් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන එක. ආධ්‍යාත්මික ආයතන පහක් තියෙනවානේ. ශ්‍රද්ධා, සීල, සමාධි, සති සමාධි, ප්‍රඥා. ඔය තමයි ආධ්‍යාත්මික වශයෙන් අපි ළඟ තියෙන ආයතන පහ. මොනවද? ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා. මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධාව. අවසාන එක මොකද්ද? ප්‍රඥාව. මේ දෙක දියුණු කරන්නට ඕනේ එකට. ශ්‍රද්ධාව වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රඥාව නැතුව ප්‍රශ්නයක් නේද? ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව නැති වුණොත් මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නයක්. මොකද විමුක්තිය නැති වෙනවා. අපිට මේ ප්‍රතිලාභය ලබන්න බැරි වෙනවා. එතකොට මේ දෙක එකට වඩන්නට ඕනේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. දෙවැනි එක වීර්යයයි සමාධියයි. ඔය දෙකත් එකට වඩන්නට ඕනේ. වීර්ය නැති වුණොත් සමාධිය නැති වෙනවා. සමාධිය නැති වුණොත් වීර්ය නැති වෙනවා. අර බුදුන් වහන්සේගේ දේශනාවක තියෙනවා එක කෙනෙකුට මල් ටිකක් නෙලා ගන්න ඕන. ඉතින් මේ මල් නෙලන්න ගියාම ගහ උස වැඩි, අත දිගමදි. මල් නෙලා ගන්න බෑ. මෙයා ගහ ළඟට වෙලා කරකි බල ඉන්නකොට තව එක්කෙනෙක් යනවා උතනින්. අහනවා ඇයි ඔයා බල ඉන්නේ කියලා. එතකොට කියනවා නේ මේ මල් ටික නෙලා ගන්නට ඕනේ මට ගහට අත දිගමදි, ගහ උස වැඩි. එතකොට මෙයා කියනවා හොඳ දෙයක් කරමු අපි. මට පුළුවන් මගේ පිට පහත් කරන්න. එතකොට ඔයාට මගේ පිට උඩ නැගලා අර ගහ ටික. එතකොට තව කෙනෙක් ඔතනින් යනවා. එයාට ඔක ඇහිලා කියනවා ඔයා පිට පහත් කරගෙන මෙයා පිට උඩ නගින්න ගියොත් ඔයාගේ පිට අනුදුරකට ලක් වෙන්න පුළුවන්. මම මගේ උරහිස දෙන්නම්. ඔයා මගේ උරහිසෙන් අල්ලා ගන්න. එතකොට ඔයාගේ පිටට එන බර ශක්තිය අඩු වෙනවා. මට පුළුවන් අනිත් එක්කෙනාට පුළුවන් ඒ පිට උඩ නැගලා මල් ටික නෙලා. දැන් මේ හිටගෙන ඉන්න කෙනා තමයි වීරිය. මේ නැවිලා පිට දෙන කෙනා තමයි සතිය. පිට උඩ නැගලා කඩන කෙනා තමයි ප්‍රඥාවන්ත කෙනා.
තේරුණාද මේ බුදුරජාණන් වහන්සේගේ දීපු ලස්සන උපමාවක්? එතකොට මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීර්යයි සමාධියයි ඕවා හතර එකට ගන්න. හැබැයි ඔය හතර එකට ගොඩ නැගිලා වර්ධනය කරන්න දියුණු කරන්න බෑ සතිය නැත්තම්. මේ හතරම ක්‍රියාත්මක කරන්නේ මොකකින්ද? සතිය. එනිසා මේ මා කියන්න උත්සාහ කරේ මේ සීල සමාධි ප්‍රඥා ගැන පින්නතුන් දන්න පැත්තක් තියෙනවා. මම මේ නොදන්න පැත්තක් මේ කියන්නේ. ඒක විතර අපි කියන්නේ සත්‍ය පටිවේද සම්මාදිට්ඨිය කියලා. ඒ කොටසට අපි කියන්නේ. ඒකෙදි තමයි දහම් ඇස මතුවෙන්නේ. අපිට සාමාන්‍ය ඇස් තියෙනවා. ඉතින් ඕකෙන් අපිට ධර්මයේ පේන්නේ නැහනේ. ධර්මයේ පෙනුණා නම් අපේ ජීවිතේ මොනතරම් වෙනස් වෙන්න ඕනද? මේ ධර්මයේ නැමැති ඇස මතුවෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව හරියට ක්‍රියාත්මක කරනකොට හරියට දකිනකොට. එතකොට මොකද වෙන්නේ? අපි මූලය දකිනවා. මේ හැම දෙයකම මූලය මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. අන්න ඒක පැහැදිලි කරන එක තමයි මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මුල ඉඳලා අගට කරන්නේ. ඒ කියන්නේ මේ ලෞකික සම්මා දිට්ඨිය ප්‍රඥාව කරා ගෙනහිල්ලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුලින් විමුක්තිය කරා ගෙනියන දේශනාවක් තමයි සම්මා දිට්ඨි සූත්‍රයේ පැහැදිලි කරන්නේ. දැන් මේ මම සඳහන් කරපු සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය, සත්‍ය පටිවේද සම්මාදිට්ඨිය, දැන් අපි දන්නවා පරියත්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද කියලා ශාසනයේ කොටස් තුනක් තියෙනවා. පරියත්ති කියලා කියන්නේ මොකද්ද? අපි හොඳට තේරුම් ගන්නවා. අවබෝධයක් ඇති කර ගන්නවා. ඒක ඇද්ද? මදි. ඊට පස්සේ මොකද කරන්නට ඕනේ? ප්‍රතිපatti. ඒක පුහුණු කරන්නට ඕනේ. ඒක පුහුණු කරන්නේ නැත්නම් කවදාවත් අපිට අපේ විමුක්තිය සලසා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක එතනින් ඉවර වෙනවද? නෑ. ප්‍රතිවේද මොකද්ද? ප්‍රතිවේද කියන්නේ ඒ තත්ත්වයටපත් වුණාම ඒ ගැන සතුටු වෙනවා. අපි ඒ අවබෝධය ඇති කරගත්තා කියලා. මෙන්න මේ තුන අපිට දෙයක් අපි අවබෝධයක් ඇති කරගන්නවා. ඒ දේ කරනවා. එක් කලා කියලා අපි පැහැදිලි නිගමනයකටපත් වෙනවා. අනේ ඒක මතු කරන්න තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ මුල ඉඳලා අගටම පැහැදිලි කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආරම්භය මේ දේශනාව කරන්නේ. මේ දේශනාවේදී උන්වහන්සේ අංග 16ක් සම්මාදිට්ඨිය ගොඩනගා ගන්න අවස්ථා අංග 16කින් විග්‍රහ කරනවා. පළවෙනි අවස්ථාවේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සෑම දෙයකම කුසල අකුසල මූල භාවයන් තේරුම් ගන්න පුළුවන් නම් අපිට සම්මාදිට්ඨිය ගොඩ නැගෙනවා කියලා. මොනවද කුසල අකුසල කියලා කියන්නේ? ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ. දැන් ඔක හරිම සරලයිනේ. ඔක අපිට කටපාඩමින් කියන්න පුළුවන්. නමුත් මේක අපි දකින්න ඕනේ අපේ ජීවිතේ තියෙන්නේ කොහොමද කියලා. දැන් අපිට ඕනේ කුසල ජීවිතයක්ද අකුසල ජීවිතයක්ද? මොකද්ද කුසල ජීවිතයක් කියලා කියන්නේ? ඔය බලන්න අපිට තියෙන හරිම තියරිටිකල් නොලෙජ් එක. You are perfect. මේ සරල අදහස තමයි කුසල ජීවිතයක් කියන්නේ හැකියාවන් පිරුණු ජීවිතයක්. Because it is good thing. හැකියාවන් පිරුණු ජීවිතයකට තමයි කියන්නේ කුසල. Skillful life එකක් අපිට ඕනේ. දැන් අහනවනේ are you skillful? ඉංග්‍රීසියෙන් අහනවා are you skillful? If you are not, there is no any importance of you. මේ කුසල් පිරුණු ජීවිතයක්, කෞශල්‍ය පිරුණු ජීවිතයක්. මේක මොකද්ද මේ ධර්මයේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් දෙන්නේ අපිට? LLS කියන්නේ life long skills. ඒක තමයි කුසලය කියලා කියන්නේ.
දැන් අපි දන්නවා ලෝභ, අද්වේෂ, මෝහ කියන්නේ අකුසල. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ කුසල. ඕක නෙවෙයි. අපි මේක ජීවිතයට එකතු කරන්නට ඕනේ. ජීවිතයට එකතු කරනවා කියලා කියන්නේ කෞසල්‍යයෙන් හැකියාවන් වලින් පිරුණු ජීවිතයක්. මේ හැකියාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. නරක හැකියාවන්, හොඳ හැකියාවන්. එතකොට පින්නතුන් විග්‍රහ කර පරිදි දැන් මේ කුසල් අකුසල් වල ස්වභාවය මොනවද? දැන් මේ කුසල් කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එක, සොරකමෙන් වළකින එක, කාම මිත්‍යාචාරයෙන් වළකින එක, බොරු කීමෙන් වළකින එක, පරුෂ වචනයෙන් වළකින එක, කේලම් කීමෙන් වළකින එක, හිස් වචන කීමෙන් වළකින එක, අවිද්‍යාවෙන් වළකින එක, විෂම ලෝභයෙන් වළකින එක, මිත්‍යා දෘෂ්ටියෙන් වළකින එක. ඔය දස අකුසල ධර්ම. ඒක අපි හොඳට දන්නවනේ. දැන් අපි ඕක බලන්න ඕනේ කොහොමද මේක අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. දැන් හිතන්න අකුසලයන්. අකුසලයන්වත් දන්නවනේ නේද? මේ කුසලයන් ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. සොරකමින් වැළකීම කුසලයක්. කාම මිත්‍යාචාරයෙන් වැළකීම කුසලයක්. බොරු කීමෙන් වැළකීම කුසලයක්. කේලම් කීමෙන් වළකින එක කුසලයක්. පරුෂ වචනයෙන් වළකින එක කුසලයක්. හිස් වචනයෙන් වළකින එක කුසලයක්. අවිද්‍යාවෙන් වළකින එක කුසලයක්. උපන්යාසයෙන් වළකින එක කුසලයක්. මිත්‍යා දෘෂ්ටිය නැතුව සම්මා දෘෂ්ටියට එන එක කුසලයක්. එතකොට මේ වගේ මුල් මොනවද? ලෝභ, දෝෂ, මෝහ හින්දා කුසල් ඇති වෙනවා. අකුසල් ඇති වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ හින්දා කුසල් ඇති වෙනවා. බලන්න මේවා අලුත් දේවල් නෙමෙයි. නමුත් අපි මේවා ජීවිතයට එකතු කරගෙන නැහැ. ජීවිතේ අපේ මේවට ඉන්ස්පයර් වෙලා නැහැ කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේවට අපි අවධියක් ඇති කරගන්නට ඕනේ. සතියක් ඇති කරගන්නට ඕනේ. එතකොට දැන් අපි සාමාන්‍ය දෙයක් ගැන හිතලා බලමු. දැන් ලෝභකම, මෝහකම. දැන් ජාතක දේශනාවක් තියෙනවා මෝඩකම ගැන. අපි අනිත්‍යව දන්නවනේ. අපි අනිත්‍යව ගැන ගොඩක් කතා කරන්න ඕනේ. දැන් මේ එක අම්මා කෙනෙක් වැඩක් කර ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා පිටේ වහනවා. පුතාට කියනවා අනේ පුතේ මගේ මේ මැස්සෙක් පිටේ වැහුවා. මේක එලවන්න කියලා. පුතා මොකද කරන්නේ? මෝල් ගහක් අරගෙන මැස්සට ගහනවා. ඉතින් මොකද වෙන්නේ? දැන් මේක කිව්වම අපි හිතනවා මේක ප්‍රැක්ටිකල්ද කියලා. නමුත් කොහොම ආයේ මේ සමාජේ නැද්ද? එහෙම මනස දියුණු නොවෙච්ච අය, මනස දියුණු නොවෙච්ච කියලා කියන්නේ මෙතන මේ සාමාන්‍ය එහෙම ප්‍රශ්නම නෙමෙයි. නමුත් අපේ අවිද්‍යාවෙන් පිරුණු අය ඉන්නවා. මේ වගේ දේවල්, ඒකම නෙමෙයි, ඒ වගේ දේවල් අපි ඕන තරම් මොඩ වැඩ මේ සමාජේ කරනවා. ඒ කියන්නේ මේ ප්‍රායෝගික ජීවිතේ අපි මේ ධර්මයේ එකතු කරගෙන නැහැ. එතකොට ඒක තමයි පළවෙනි කොටස මේ මූලයන් දකින්න එක. දෙවෙනි කොටස මේ සම්මා දිට්ඨිය මූලයන් දකිනකොට මොකද වෙන්නේ? අපිට සම්මා දිට්ඨිය ඇති වෙනවා. මේ කතාව අහපු භික්ෂුන් වහන්සේලා හරි ප්‍රසාදයටපත් වුණා. ප්‍රසාදයටපත් වෙලා භික්ෂුන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේගෙට පැහැදිලි කරනවා ස්වාමීනි තවත් ආකාර තියෙනවද සම්මා දිට්ඨිය දිනු කරගන්න පුළුවන් කියලා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔව් තවත් ආකාර තියෙනවා. ඒ ආකාර තමයි මොකද්ද? නෑ ආහාර ගැන අවබෝධයක් ඇති කරගන්න එක. දැන් අපේ කොටස් හතරක් තියෙනවානේ. What we eat, we are what we eat කියලා සයන්ස් වලින් කියනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා we are what we think කියලා. මෙන්න මේ තව එකක් තියෙනවා අපේ පරිසරය. කන බොන ආහාර, සිතන ආකාරය අපේ ආකල්ප සහ පරිසරය. පින්නතුනි හරි වැදගත්. හරිම වැදගත්. ඒ තුන තමයි අපි හරි ගස්ස ගන්නවා. දැන් මේ ඕවා කරුණු ගොඩක් කියන්න මම උත්සාහ කරන්නේ නැහැ.
මේ ආහාරයේ ස්වභාවය දකින්න එක සම්මාදිට්ඨිය දියුණු වෙන ක්‍රමයක්. ආහාරයේ හටගත්ත ක්‍රමය දකින්න එක. ආහාරයේ නිරුද්ධය දකින්න එක. ආහාරය නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්න එක සම්මාදිට්ඨිය දියුණු කරන ක්‍රමයක් කියලා සරියුත් මහරහතන් වහන්සේ දෙවනි විග්‍රහය හැටියට දේශනා කරනවා. ඒක දැක්කොත් මොකද වෙන්නේ? දිට්ඨිංච අනුපගම්ම. නෑ දිට්ඨිංච අනුපගම්ම අපේ දෘෂ්ටිය ඍජු වෙනවා. දස්සනේන සම්පන්නෝ මනා වූ දර්ශනයකින් යුක්ත වෙනවා. කාමේසු විනහිය ගෙහෙදම් කාම තෘෂ්ණාවන් ප්‍රහීන කරන්න වාසනාව ලැබෙනවා. නහි ජාතු ගබ්බසෙයං නැවත ಜಾති කියන එක ඉපදීම කියන එක අපිට ඉපදිච්ච හින්දානේ මේ හැම ප්‍රශ්නෙම තියෙන්නේ. අපි මේකේ විග්‍රහ කරනවා සම්මාදිට්ඨි සූත්‍රය තව පස්සට මේ හැමදේම. නමුත් මේ ಜಾතියෙන්නේ හැමදේම පටන් ගන්නෙ නේද? එතනම නෙමෙයි සාමාන්‍ය assumption එකක් හැටියට ගත්තොත් එතනින් තමයි එන්නේ. එතකොට අපේ නාම රූප පැවැත්මට හේතු වන ආහාර. එතකොට මේ වගේ තුනක්ම මනසට සම්බන්ධයි. කබලින්ක ආහාර සාමාන්‍ය රළු ආහාර තමයි. එතකොට මේ ආහාර වල ස්වභාවය දකින්න එක, ඒ ස්වභාවය හටගත් ආකාරය දකින්න එක, ඒ ආහාර ස්වභාවය නැති කරන ආකාරය දකින්න එක, ඒ සඳහා ප්‍රතිපත්ති මාර්ගයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රතිපත්ති මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ඔස්සේ ගමන් කරලා ඒ ප්‍රහීන කරන එකට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙම කෙනාට සම්මාදිට්ඨිය දිට්ඨිංච අනුපගම්ම ඍජු වෙනවා. ඒ තුලින් කෙලෙස් දුරු කරන්න ප්‍රහීන කරන්න ලැබෙනවා. මේ නහි ජාතු ගබ්බසෙයං නැවත මේක ඉම්ප්ලාන්ට් කරන්නේ. දැන් අපි මේක කරන්නේ මේ රෙද්දක් ගොතනවා වගේ වැඩක් මේ කර කර ඉන්නේ. ඔය ඇත්ත මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේ සංස්කාර ක්‍රස් කරනවා. භවය අපි නිර්මාණය කරනවා. මේ මොහොතේ කරන දේ තමයි අපේ ඊළඟ මොහොත කොට නැගෙන්නේ. මේ මොහොතේ මේ අපි මේක හරියට රෙද්දක් විනවා වගේ නූල් බෝලයක් වගේ මේක පටලවනවා ඉන්නවා. එතකොට මේකේ නිෂේධනයක් ඇති කරන්න නම්, නිරුද්ධයක් ඇති කරන්න නම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න සම්මාදිට්ඨියේ දිට්ඨිය ඍජු කර ගන්නට ඕනේ. එතකොට මේ ආහාරවල හට ගැනීම ඇති වෙන්නේ මොකකින්ද? තණ්හාවෙන්. පින්නතුන් දන්නවා මේ තෘෂ්ණාව නිසා ආහාරවල හට ගැනීමක් ඇති වෙනවා. තෘෂ්ණාව නැති කරාම මොකද වෙන්නේ? ඒ හට ගැනීම නැති වෙලා යනවා. එතකොට අපිට නිවැරදි දැකීම ඇති වෙනවා. නිවැරදි කල්පනාව ඇති වෙනවා. නිවැරදි වචන ඇති වෙනවා. නිවැරදි කර්මාන්ත ඇති වෙනවා. නිවැරදි ක්‍රියා ඇති වෙනවා. නිවැරදි උත්සාහයක් ඇති වෙනවා. නිවැරදි සිහිය ගොඩ නැගෙනවා. නිවැරදි සමාධිය ගොඩ නැගෙනවා. නිවැරදි ප්‍රඥාව ලැබෙනවා. නිවැරදි විමුක්තිය ලැබෙනවා. මේකට තමයි විද්‍යාව කියලා කියන්නේ. මේකට තමයි අපේ ජීවිතේ සැනසෙල්ල කරා ගමන් කරන්න පුළුවන් මාර්ගය හැටියට සඳහන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ තෘෂ්ණාව හින්දා. එතකොට සරියුත් මහරහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි බොහොම වටිනවා. අපිට හරි පැහැදිලි. තවත් ආකාර තියනවාද මේ සම්මාදිට්ඨිය ගැන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දකින්න එක. මොනවද චතුරාර්ය සත්‍ය? දුක්ඛ, දුකට හේතුව දුක නැති කිරීම, ඒ සඳහා ගමන් කළ යුතු ප්‍රතිපත්ති මාර්ගය. දුක කියලා කියන්නේ මොකද්ද? ඉපදීම,
ජරාවටපත් වෙන එක, ව්‍යාධියටපත් වෙන එක, මරණයටපත් වෙන එක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක. ඕක තමයි සාමාන්‍ය දුක පිළිබඳ විග්‍රහය. එතකොට මේ දුක හට ගැනීම කියන්නේ අපි තෘෂ්ණාව කියලා කියනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේක ගැන පැහැදිච්ච ස්වාමින් වහන්සේලා ඒ ගැන අගය කිරීමක් වශයෙන් කියනවා ස්වාමීනි තවත් ක්‍රම තියෙනවද මේ සම්මාදිට්ඨිය තේරුම් ගන්න. එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ජරාවට මරණයටපත් වෙන එක දකින්නට ඕන. දැන් මම කිව්වා අපි කරුණ තුනක් කරනවා කියලා. අපි ওই අන්තිම කියපු කරුණ බොහොම අඩුවෙන් තමයි දකින්නේ. වයසට යනවා. අපේ ජීවිතේ ගෙවෙනවා. මේක මේ අනිත්‍යතාවයනේ. සෑම සංස්කාර ධර්මයක්ම වෙනස් වෙන සුළුය. ඒක අපි දකින්න ඕනේ. වයසට යනවා කියලා කියන්නේ ඒකයි. දැන් සමහරව කැමති නෑ වයසට යනවා කියලා කියන්නේ. මේ මොකද මේ ඒක තමයි අපේ තියෙන අර බැඳීම, අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. අපි හිතනවා ඒක අපිට එච්චර ගැළපෙන්නේ නෑ කියලා. මෙන්න මේ අඳුරු වලාකුළු හිතෙන් අයින් කරගන්න පුළුවන් නම් පින්නතුනේ ඔය ඇත්ත තමයි මේ ලෝකේ ජීවත් වෙන වාසනාවන්තම සතුටුම පුද්ගලයන් හැටියට සිහිපත් කරන්නට පුළුවන්. එතකොට සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තවත් ක්‍රම තියනවාද මේ සම්මා දිට්ඨිය දකින්න පුළුවන්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ඉපදීම. ඉපදීම හැටියට අපි දකින්නේ කොමකද්ද? මව් කුසෙන් නෑ ඒක නෙමෙයි ඉපදීම කියලා ධර්මයේ විග්‍රහ කරනවා. මව්සිත පිළිසිඳ ගන්න එක. මව්කුස පිළිසිඳ ගන්න මොහොතේ ඉඳලම දැන් මේ ඉපදීම ඇති වෙන්නේ මොකක් හින්දාද? භවයෙන් හින්දා, කර්ම භවයක් තියෙන හින්දා. අපි රැස් කරපු ගොඩක් තියෙන හින්දා. ඒ රැස් කරපු කර්ම භවයක් නැති වුණා නම් ඉපදීමක් නැහැ. බලන්න මොනතරම් ලස්සනයිද කියලා. එතකොට මේ ඉපදීම ඇති වෙන්නේ මනාකොට පහළ වීම. මව්වරුන්ගේ ඍතු වීම, මව්පිය එකතු වීම, ඊළඟට ගන්ධබ්බේකුගේ පිවිසීම, ස්කන්ධවල පහළ වීම, ආයතනවල පහළ වීම ඇති වෙන තැන අපි කියනවා ඉපදීමක් කියලා. මේක හරියට දකින්න. මොකද පින්නතුන්ට මේ rise and fall ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් නම් එතනම නිර්වාණය, එතනම විමුක්තිය සැලසෙනවා. හුඟක් බණ කියන්නට ඕනේ. ඒ කියන්නේ මට දැන් බණ කියන්නේ බණ අවසන් කරන්න ඕන කමක් නෙවෙයි මේ කියන්නේ. හුඟක් බණ කියන්නට ඕනේ. දැන් උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න. ඒ දෙන්න සත්‍ය හොයාගෙන ගියා මේ තරුණ ජීවිතේ සැප පහසු සිටු ජීවිතේ මොනවාගෙන්ද අඩුවක් තිබුණේ? ඒගොල්ලෝ කල්පනා කළා මේ වගේ කිසි හරියක් නැහැ, සතුටක් නැහැ. අපි දෙන්න ගිහලා සතුට හොයාගමු. හැම ගුරුවරයෙක් ගාවටම ගියා. ඇයි ඒගොල්ලන්ට සත්‍ය ලැබුණ නැත්තේ? සම්මා දිට්ඨිය කොහෙවත් නැහැ. සම්මා දිට්ඨිය තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය විතරයි. ඒ දෙන්න ආපහු ගමට ආවා. සතුටක් නැහැ. සත්‍ය ලැබුණේ නැහැ. එහෙම ඇවිල්ලා ඉන්නකොට මේ දෙන්න කියනවා දැන් අපි දෙන්න එකටනේ ගියේ. මේ කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. දැන් සමහර වෙනවා පන්සලට ඇවිල්ලා අපිත් එක්ක ඔය ඉතින් වල්පල් කතා කරගෙන කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. මොකද මම මැරෙනවානේ. මේ මැරෙන ජීවිතේ මම මොකක් හරි කරගන්න එපා. ජීවිතේ අනියතයිනේ. මේ ලෝකේ හැමදේම අවිනිශ්චිතයි. නිශ්චිත වූ එකම දේ මොකද්ද? අපි කවදා හරි මැරෙනවා. ඒක විතරයිම නිශ්චිත. මේ ලෝකේ තියෙන අනිත් ඔක්කොම අවිනිශ්චිතයි. අපි කියන්නේ මේකට මේ life is uncertain. Everything in this universe is very, very uncertain. Only one thing is certain. What is that? We die. Death is certain. Enisa, don't lose your time, which is very important. මේක බොහොම වැදගත් ගැඹුරු ධර්මයක්. එතකොට මේ කාලේ නාස්ති කරන්න එපා. ජීවිතේ ප්‍රයෝජනයක් ඇති කරගන්න. සතිය තියෙනවනම් සම්මාදිට්ඨිය තියෙනවනම් මොහොතක්වත් නාස්ති වෙන්නේ නැහැ. එතකොට මේ අස්සජී උපතිස්ස කෝලිත දෙන්න ආපහු ඇවිල්ලා කියනවා අපි දෙන්න දැන් දෙපැත්තකට යමු. දෙන්න තනි තනියෙන් යමු. කාට හරි ඉස්සෙල්ලා ධර්මයේ හම්බුනොත්
අපි දෙන්නට ඒ පණිවිඩය නැවත දෙමු. මොකද අපි එකිනෙකා බලාගන්න එපා නේද? මේ හැමෝන්ටම උදව් කරන්න ඕනේ. බුද්ධ ධර්මයේ තියෙන වටිනාම සම්පත්තිය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. බුදුහාමුදුරුවෝ තමයි අපේ ඉන්න කල්යාණ මිත්‍රයා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හරි වටිනවා. තමන් විතරක් බුදු වෙන්න යන්න එපා. දැන් එහෙම සංකල්පයක්ත් තියෙනවානේ. අනිත් එක කාගේවත් අඩුපාඩු දකින්න එපා. හොඳම දකින්න. හිත කුසල් කරගන්නවා කියලා කියන්නේ හෝල්සම් කරගන්නවා කියන්නේ කාගේද දැන් මට කතා කරලා අනේ අපි යන්නේ නැහැ ආයතනයේට මම කිව්වා ඇයි කියලා. මේ ඒ වගේ ඉතින් හරියට වැඩක් කරන්නේ නැහැ නේ හාමුදුරනේ. මං කිව්වා ඉඳගෙන ඒ තැනේ වැඩක් කරන්නේ නැති ගතිය නෙමෙයි. ඒ අපේ හිතේ අපි දකින්න හැටි. මේ අපි දකින්නේ අපිට ඕන දේ. දැන් කෙනෙක් ගාවට ගියාම හොඳයි නරකයි ඕන කෙනෙක් ගාවට තියෙනවා. මේ නරකත් හොඳත් දෙකම අපිට උපකාර වෙනවා අපේ අවබෝධය ඇති කරගන්න. අපිට ඒක පුළුවන් අර දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ නරකෙන් හොඳ වෙන් කරගෙන. ඒ නිසා හිත කවදාවත් නරකක් දැක්කට ඒක විවේචනය කර ඒකම ඔස්සේ ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. නිතරම හොඳක් දකින්න උත්සාහ කරන්න. හොඳ දේ අගය කරන්න උත්සාහ කරන්න. ඒක තමයි කුසලය කියලා කියන්නේ. මේ රෙපිටිෂන් කියන එක මේ ඉංග්‍රීසි භාෂාවේ මනෝවිද්‍යාවේ හරියට පාවිච්චි කරනවා. මේවා කොහෙන්වත් ආපු නෙමෙයි මේවා බුද්ධ ආගමෙන් ගෙන ආපු දේවල්. ඒගොල්ලෝ සමහර දේවල් highlight කරගෙන they make use of them and they label it as theirs. repetition කියන ඒවා හරි වටිනවා. මේ කුසලයේ කියන එක හොඳ කියන එක නරක කියන එක නිතර කියලා බලන්නකෝ. You can kill somebody and you can kill yourself if you live with evil. එනිසා මේ නිතරම අපේ සිත කුසල් කරගන්න. wholesome කරගන්න. ඒක තමයි සම්මා දිට්ඨියේ තියෙන පළවෙනි. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙන්න යනකොට උපතිස්සට හම්බ වෙනවා කවුද? අස්සජි හාමුදුරුවෝ. දැක්ක ගමන් අනේ මේ ස්වාමීන් වහන්සේ මොන තරම් ප්‍රසන්නද? කොහෙන්ද මේ ප්‍රසන්නකම ආවේ? මේ ස්වාමීන් වහන්සේ ගුරුවරයා කවුද? දැන් පින්නතුන් නම් මේකට කේන්දරයක් බලයි. පින්නතුන් කියයි මේක මේ පෙර ආත්මේ ඉඳලා ආපු එකක් එහෙම කියලා. නෑ මේක තමයි සතිය කියලා කියන්නේ. ඒකෙත් යමක් තියෙනවා කර්ම ශක්තියකුත් තියෙනෝනේ පුබ්බේතගත පුඤ්ඤතා කියලා. ඔව් ඒක ඇතියක් තියෙනවා. නමුත් මෙතන ඒ මොහොත දැක්කම් හරියටම. දැන් ඔය ඇත්තෝ ගෙදර ඉන්න ස්වාමියාගේ හෝ ස්වාමි දියණියගේ යහපත දකින්නේ නෑ. මොකද දකින්නේ නිතරම පෙරේද අවුරුදු ගානකට කලින් හිටපු කන්ඩිෂන් වෙච්ච මනසින්. ඒ මොහොතේ තියෙන ලස්සන දකින්නේ නෑ. ඒ මොහොතේ තියෙන මෛත්‍රිය දකින්නේ නෑ. ඒ මොහොතේ තියෙන කරුණාව දකින්නේ නෑ. ඒ මොහොතේ හදන තේක මෛත්‍රියෙන් කරුණාවෙන් දෙන්නේ නැහැ. ඒ මොහොතේ හදන කෑම වේල මෛත්‍රියෙන් සතුටෙන් කරුණාවෙන් කල්යාණ මිත්‍රකමෙන් පරිහරණය කරන්නේ. දරුවොත් අවුල් වෙනවා, සම්බන්ධකනුත් අවුල් වෙනවා, පෞල් ජීවිතත් අවුල් වෙනවා. පන්සලක් වගේ තිබිච්ච ගෙවල් අපායක් වෙනවා. ඉතින් මේ උපතිස්ස කුමාරයා දකින්නකොට දකින්නේ අනේ ඒ වෙලාවේ ඉන්න අර සාන්ත සංසුන් පිපුණු මනසක් තියෙන අස්සජි මහරහතන් වහන්සේ. උන්වහන්සේ පළවෙනි මහරහතන් වහන්සේ 64 හිටපු ස්වාමීන් වහන්සේලා. එතකොට මේ උපතිස්ස කියනවා අනේ ස්වාමීනි මට කියන්න. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මොකද්ද? එතකොට මේ අස්සජි හඳුන කියන මම හුඟක් දේවල් දන්නේ නැහැ. මම පොඩ්ඩයි දන්නේ. එතකොට මෙහා කියනවා මෙහා කොච්චර බුද්ධිමත්ද කියනවනම් දැන් සමහර අය මංගාවට එනවා ඇවිල්ලා මේ අනේ මේ අපේ මේ ප්‍රශ්න තියෙනවා අර ප්‍රශ්න තියෙනවා කියලා පොඩ්ඩක් ඒ ජීවිතයේ තියෙන සෆරින් එක ගැන කතා කරනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි මේ නිර්වාණය මොන වගේද? මේ ලයිෆ් එක කම්ප්ලිකේට් කරගන්නවා. මොකද මේ සරල දෙයින් නිවන දකින්න හොඳටම පුළුවන්කම තියෙද්දි මහා ලොකු තියරි එකක් ගොඩනගා ගන්න හදනවා. එතකොට මේ කම්ප්ලිකේට් කියන්නේ මොකද්ද? English වචනයක් තියෙනනේ this problem is very complicated. This person is complicated. This situation is complicated. මොකද්ද චන්ද්‍රනෝන complicated කියන්නේ? In general simple English what does complicate means? In very simple you don't have all the answers. That is what complicated means.
මේ ලෝකේ හටගත්තේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ කම්ප්ලිකේට් කරගන්න එපා ඕක. මේ සිත කියලා දෙයක් තියෙනවද? ඊට වඩා මේ ධර්මයේ පේනවනේ. මේ ධර්මයේ අවබෝධ වෙනවනේ. අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය විතරයි. ඉතින් මේ අස්සජි හාමුදුරන්ට මේ උපදේශ කියනවා බලන්න මොනතරම් හොඳ සංවාදයක්ද කියලා. අනේ මට ගොඩක් කියන්න ඕනේ නැහැ. ওই වචන ගොඩක් කිව්වයි කියලා ඔක යබතක් වෙන්නේ නැහැ. මට පොහොසේ දන්න ටික විතරක් කියන්න. කිව්වේ කොච්චරද? පද 4. එතනම මාර්ගඵල අවබෝධයට වත. ඊ ධම්මා හේතුපබව යමක හට ගැනීමක් ඇත්නම් ඒ හට ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔව් යම් කිසි දෙයක් නිරුද්ධයක් වෙනවා නම් ඒ නිරුද්ධය ගැනත් උන්වහන්සේ පැහැදිලි කළා දෙච්චරයි. ඔයිට වඩා දෙයක් නැහැ. Don't make it complicated. ඕකෙන් one after another one after another one after another තමන්ගේ තියෙන දක්ෂකමක් පෙන්වන්න යනවා. අර ස්වාමීන් වහන්සේගේ තියෙන ඥාණයත් පරීක්ෂා කරන්න යනවා. මේ අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිකම. අපි අවබෝධය ගැන නෙමෙයිද හොයන්නේ. අපේ මේ ඊගෝ එක. හරියට ෆුට්බෝල් එකක් වගේ කියනවනේ. දැන් අර සාමාන්‍ය ජීවිතේ කියන ඊගෝ එක කියන්නේ සඳහන් ෆුට්බෝල් එකක් වගේ කියලා. මොකද ෆුට්බෝලේ කොලම් තියෙනකොට හැමෝම ආසෙක් ඔකට ගහන්න කකුලේ. ඒ වගේ තමයි ඔයගොල්ලෝගේ තෝ ඊගෝ එක තියෙනකොට don't come and say I have this problem and that problem because everybody has the interest to kick you because you have got that air. If you do not have that air, nobody have the interest to kick you. දැන් ෆුට්බෝල් එක තුලන් නැත්තම් කවුරුත් ඔකට පයින් ගහන්න යන්නේ නැහැ. ඒ වගේ තමයි. ඒ වගේ එතකොට මේ සරල කරගන්න. බුදුහාමුදුරගේ ධර්මයේ බොහොම සරලයි. බොහොම සාන්තයි. බොහොම සංසුන්. එතකොට දෙවැනි එක තමයි ඊළඟට බුදුරජාණන් මේ සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. මේ ඉපදීම භවය නිසා තමයි ඉපදීම ඇති වෙන්නේ. මේ භවය ඇති වෙන්නේ මොකකින්ද? ඔව්. උපාදානෙ හින්දා. උපාදානෙ ඇති වෙන්නේ වේදනාව හින්දා. වේදනාපච්චය භව භවපච්චය උපාදාන. තණ්හාපච්චය උපාදාන. එතකොට මේ තෘෂ්ණාව නිසා තමයි උපාදානය හටගන්නේ. එතකොට මේ තෘෂ්ණාව නැති කිරීමෙන් මොකද්ද වෙන්නේ? උපාදානය නැති වෙනවා. එතකොට තෘෂ්ණාව හටගන්නේ මොකක් හින්දාද? විඳීම නිසා. විඳීම ඇති වෙන විඳීම ප්‍රභේද තුනක් තියෙනවානේ. සැප, දුක, අදුක්ඛම සුඛ. මේ සැප, දුක, අදුක්ඛම සුඛයෙන් කොයි එකද හොඳ? දැන් සැපින්ද මොකද වෙන්නේ අපිට? සැප වේදනාවෙන්ද රාගය ඇති වෙනවා. දුක් වේදනාවෙන්ද මොකද වෙන්නේ? පටිඝය ඇති වෙනවා, තරහය ඇති වෙනවා. දැන් අදුක්ඛම සුඛයෙන්ද මොකද වෙන්නේ? අවිද්‍යාව ඇති වෙනවා, මෝඩකම ඇති වෙනවා. ඔව් දැන් මේ වගේ ප්‍රභේද තියෙනවා. දැන් සුඛය තියෙනවා. සුඛය දුක්ඛ, සැපේ දුක තියෙනවානේ. සැපේ අදුක්ඛම සුඛයක් තියෙනවා. දුකෙත් තියෙනවා දුකේ දුක, දුකේ සැප, දුකේ අදුක්ඛම සුඛය. අදුක්ඛම සුඛයකෙත් තියෙනවා අදුක්ඛම සුඛ සුඛ, අදුක්ඛම සුඛ දුක, අදුක්ඛම සුඛ අදුක්ඛම සුඛ කියලා. මේවා හරියට දකින්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට වේදනාව. වේදනාව හටගන්නේ මොකක් හින්දාද? ස්පර්ශයෙන් හින්දා. එතකොට අන්න එතනදී අපි විග්‍රහ කරනවා ආයතන 6. මේ ආයතන 6 හටගන්නේ මොන ආකාරයෙන්ද? නාම රූප ආශ්‍රයෙන්. නාම රූප හටගන්නේ මොන ආශ්‍රයෙන්ද? විඥාණය ආශ්‍රයෙන්. එතකොට විඥාණය හටගන්නේ සංස්කාර ආශ්‍රයෙන්. මේ සංස්කාර කොට නැගෙන්නේ අවිද්‍යාවෙන්. ඔන්න සරිත් මහ රහතන් වහන්සේ ওই විග්‍රහය කරනවා. කරාම කියනවා අනේ ස්වාමීනි මොනතරම් ප්‍රසන්නද මොනතරම් පවිත්‍රද. හරියට මේ වහලා තිබුණු දෙකක් ඇවුම් රියා වගේ. සම්මා දිට්ඨිය අවබෝධයක් ඇති වුණා. ඊට පස්සේ අහනවා තවත් ක්‍රම තියනවාද? අවසාන වශයෙන් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව හින්දා අපේ මේ සම්මා දිට්ඨිය නැති වෙලා යනවා. ඒක අවබෝධ කරගත්තාම ආශ්‍රව අවබෝධය තුළින් අපිට සම්මා දිට්ඨිය
ඇති කරගන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් ඕක තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ විග්‍රහ කරන්නේ. ඔයිට වඩා ගැඹුරු සූත්‍රයක්. ඔයිට වඩා හුඟක් කරුණු කියන්න පුළුවන් සූත්‍රයක්. ඉතින් වැඩි වේලා ගත්තොත් දැන් මේ වේදනාව ගැන කතා කරානේ. අර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු ස්වාමීන් වහන්සේ නමක් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ගත්තම කට්ටිය හුඟක් වාඩිලා හිටියලු. මේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා අවසන් වෙලා බැලුවම ඇස්සරලා අනේ එකම එක උපාසකම්ම කෙනෙක් වාඩිලා ඉන්නවලු. අනිත් ඔක්කොම නැගිටලා ගිහිල්ලා. එයි මුන්වහන්සේ S2 වහගත්ත සතිපට්ඨාන සූත්‍රය කියන පටන් ගත්තා. ඊට පස්සේ දැන් මෙහාට හරි සතුටුයිලු. එක්කෙනෙක් හරි හිටපු එක ගැන. මේක අන්තිමට නිකන් අහලා. කොහොමද උපාසකම්ම හොඳට තේරුම් ගත්තද කියලා ඇහුවලු. එතකොට කොළු අනේ ස්වාමීනි පස්සපච්චය වේදනා කියන එක මිසක් අනිත්‍ය වුණා කිසි දෙයක් තේරුන්නේ නැහැ කියලා. ඒ වගේ දැන් මේගොල්ලෝ බලන් ඉන්නේ කොයි වෙලාවෙද නැගිටින්න ඕනේ කියලා. එතකොට මේ දැන් අපි හිතනවා දැන් නැගිට්ටම අපේ ප්‍රශ්නේ ඉවරයි අපිට සැපයක් දැනෙනවනේ කියලා. නැගිටල් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ආයෙ වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට නැගිටින්න ඕනේ. ඉතින් මොකද්ද මේකේ ස්වභාවය? මේ කොයි දේ කළත් දුකයි. මේ කොයි දේ කළත් දුකමයි. ඒ නිසා මේ කෙටියෙන් කියනවා නම් මේ සම්මාදිට්ඨිය දැන් මම විනාඩි 45ක් කතා කළා. මේක විග්‍රහ කරන්න මේ දුක ගැන. මේක දකින්න. දැක්කම මොකද වෙන්නේ? දුක ඊස් වෙලා යනවා. සහනයක් ඇති වෙනවා. සැනසෙල්ලක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ නිබ්බාණං පරමං සුඛං. උතුම්ම සැපත තමයි නිර්වාණය. එහෙනම් අපි මේ පුංචි කවිය කියමු පොඩ්ඩක් හිතට සැනසෙල්ලක් එන්නත් එක්ක. හැමෝම මා කිව්වයින් පස්සුව කියන්න. නමස්කාර වේවා පුතු රුවනට නමස්කාර වේවා පුතු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සමදා තිසරණ සරණ යමි සාදු සාදු